දෛ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කවුරුත් දන්න පරිදි ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීලමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ පාඨය මේ අපි ඉදිරියෙන් තියාගත්ත මේ විභංග සූත්‍රයේ සඳහන් වෙනවා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා ඉතින් එකම සර්වචනාසීන් දේශනා කණ්ඩේච්චි බොහෝ තැන්වල දකින්න පුළුවන් වෙච්ච දකින්න අපි කැමති විය යුතු පාඩයක්. ඉතින් මේ පාඩය ඇත්තටම පටන් අරගන්නේ ඉදවික්ක වේබිකු සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනත්තං වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති විනේය ලෝකේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනත්තං ඊට පස්සේ තමයි සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං මේ විදිහට කායානුපස්සනාව කියන සතිපට්ඨානේ ක්‍රියාත්මක අංශය එහෙම නැත්නම් කර බලන්න පුළුවන් කොටස ඒ සතිය එහෙම නැත්නම් කාය කියන දේ හඳුරගත්තට පස්සේ නැත්නම් හිත අරමුණට මූණට දාලා නැත්නම් හුස්මට මූණ දාලා හිටියට පස්සේ ඒක භාවනා කරන හැටි තමයි මේ කියන්නේ. ඒකට කියන්නේ භාවනා සතිපට්ඨාන භාවනා. සතිපට්ඨාන භාවනාව වෙන් වෙන හැටි මේක පිළිබඳව වචන අහලා තියෙන එක මේක පිළිබඳව කියවලා තියෙන එක මේක තියෙන්නේ අහවල් පොතේ අහවල් තැන කියලා දන්න එකට අපි සතිපට්ඨානය පිළිබඳ දැනීමක් කියලා කියනවා. ඊට පස්සේ ඒක ක්‍රියාවත් කරන හැටි තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඒ ක්‍රියාවත් කරනකොට ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වඩපත් වෙනවා. මේ ටික අදාළ වෙන්නේ වතුරට බහැපු අයට, ගොඩ ඉන්න අයට නෙවෙයි. ඉතින් ඒ කොටස අපි මේ කාලසටහන සකස් කිරීමේදී එහෙම නැත්නම් බණ කියනකොට, කර්මස්ථාන සුද්ධ කරනකොට, සක්මන පරියන්ගය කරනකොට හැම වෙලාවෙම අදාළ හොඳ තොරතුරු ටිකක් එහෙම නැත්නම් උපදේශ පන්තියක් තියෙනවා. ඉතින් ඒකට බහින්ද ඉස්සෙල්ලා අපි නිකමට මතක් කරගත්තොත් මොකද්ද සතිපට්ඨානය කියලා මේ වාඩි වෙලා අරණ්‍යයට ගිහිල්ලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා හොඳට පහසුවට සමමිතිකව වාඩි වෙලා සහැල්ලුව ඉඳගෙන මම දැන් මේ වාඩි වෙලා ඉන්නේ කියන එකට හිත ආභෝග කරලා නැත්නම් හිතින් Taman ඉඳගෙන ඉන්න ඉරියව්ව දැකලා ඇස් දෙක වහගෙන හිතින් දැකලා ඊට පස්සේ සතියෙන් යුක්තව ආශ්වාස කරයි ප්‍රශ්වාස කරයි කියන එක තමයි සරුවචනාංශ පෙන්ලා තියෙන්නේ. ඒකේ දිගට යනවා ඊට පස්සේ යම් කිසි කෙනෙකුට එහෙම ලෝකෙම අමතක කරලා කයට හිත ගන්න පුළුවන් වුණා නම් මුළු කයම අමතක කරලා හුස්ම කියන එකට හිත ගන්න පුළුවන් වුණා නම් ඒක ඉතින් විශාල ජයග්‍රහණයක් විශාල ඒකෝදි භාවයක් ඒකාග්‍ර කිරීමක්. ඊට පස්සේ ඒ ඉදිරිපත් කරගත්ත මුණට මුණ දාලා තියාගත්ත මේ ආශ්වාස ප්‍රශ්වාසයේ දෙක දැන් මේ පැත්ත මේ පැත්ත පෙරලා බැලීම තමයි මෙතන භාවනා කරනවා කියන්නේ. ඉතින් එතකොට මේ කය කියන එක අපි හඳුන්වන්නේ ආශ්වාස ප්‍රශ්වාස කය කියලා. එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස මුලුල්ල කියලා. ඒකටත් හේතු කරුණු තියෙනවා. ඒ මොකද සසඤ්ඤීමි සමනකේ සංඥාව සහිත මනස සහිත කයක් තියෙනවා නම් නැත්තුවම බැරි එක තමයි ආනපාන. ඒ නිසා අපි ඒකට කාය සංඛාර කියලා කියනවා. ජීවත් වෙන කයක අත්‍යන්ත අඩුම ලංසුව හුස්ම. ඒ නිසා හුස්මෙන් උඩ කය සම්බන්ධ ඕනම ක්‍රියාවලියක් කායනුපසනාවට වැඩෙනවා.
ඉතින් අපි සාමාන්‍ය මේ බණ කියනකොට නැත්තම් අපේ සම්ප්‍රදාය හැටියට ආස්වාද ප්‍රසවාස කරනවා, පිම්බෙනවා, හැකිලෙනවා, ඉඳගෙන ඉන්නවා. නැත්තම් අපි අද කමඨාන් සුද්ධ කර දැක්කා වගේ මේක ඇතුලේ කම්පන චංචල හුලං වදිනේව දැනෙන සේරම පොදියටම තමයි කායanusasanaව කියන්නේ. නමුත් මෙතන සරුවචනාංශ අපේ ගමන ගෙනියන්නේ ඒ රේඛාව එනතම් පාදස්ත රේඛාව විදියට හුස්ම. ඒකට කියන්නේ කාය සංඛාර කියලා. මේක මෙතෙන්දී අදාළ නැහැ. නමුත් බහුසුත භාවයේ සඳහා. අන්නේ කාය සංඛාරයට හිත දාගන්න පුළුවන් උනායි කියලා කියන්නේ අනිවාර්යයෙන් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියන එකට පළවෙනි ලක්ෂණය. ඒක විශාල ජයග්‍රහණයක්. මේ කොහොම තියෙද්දි මට ඒක හුස්මක් බලන්න පුළුවන් වුණා. ඒක සතුටු වෙනවා නම් අපිට ඉන් ඉදිරියට ජීවිතය සකස් කරන්න කෙච්චර අමාරු නෑ. ඉතින් ඒකට සතුටු වෙන්න පිස්ස මම දැකලා නෑ. උගදෙනෙක් එතෙන් ගිහිල්ලා තියෙනවා මිච්ඡරත් වටිනා දෙයකට හිත ඒකාග්‍ර කරගෙන ඒකෝදි භාවයටපත් කරන සතිය පිහිටවගෙන සතුටු වෙන පිරිසක් නැහැ. ඉතින් ඒ සතුටු වෙන පිරිසක් ඇතිකරනද මේක පුළුවන් ඇත්තන්ට ඉදිරි ගමනක් තමයි තියෙන්නේ. ඒ විදිහට බලපු ආස්වාසේ සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ආස්වාස ප්‍රස්වාස කයෙහි හටගන්ම දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. ඉතින් එතකොට අද Zoom එකෙන් කතා කරපු එක්කෙනෙක් කියනවා ආස්වාස් ප්‍රස්වාස දෙක අතර තියෙන හිස්තන බලලා මට පුළුවන් වුණා ආස්වාසේ හටගත්ත තැන දකින්න. ඉතින් එතකොට ප්‍රශ්නයක් තියෙනවා මම නිකන් බොරුවට ප්‍රශ්නයක් මතු කරා. ඒ දැකපු එක හිතාගත් එකක්ද ඇත්තටම හුස්ම කටන් ගන්න තැනද? මේක මහා බරපතල ප්‍රශ්නයක්. මේක මේ ඉන්ද්‍රිය ගෝචර දේ සහ ඉන්ද්‍රිය බද්ධ ඥානය සහ අනිත්‍ය බද්ධ ඥානය අතර ලෝකේ තියෙන හටගැන්ම. මේක කායනුපසන හට ගැනීමක්වත් හුස්මේ හට ගැනීමක්වත් ඥානයේ හට ගැනීමක්වත් මානවය හටගත්ත තැන. ලෝකේ ඉස්සල්ලාම මේ සතා මනස හටගත්ත තැන පිළිබඳව මූලික සංකල්පයක්. ඒ කියන්නේ දාර්ශනිකව බැලුවොත් ඉතාම ගැඹුරු දෙයක්. ඉතින් මේක early Buddhist thought of concept කියලා E.R. සරස්චන්ද්‍ර මහත්තයා තමයි PhD එකට කරලා තියෙන්නේ. ඒකේ පෙන්නලා තියෙනවා මේ හිතවිල්ලක් අපිට හට ගන්න හැටි. ඉතින් ඒක හිතවිල්ලක් වශයෙන් හටගත්තට පස්සේ හිතවිලි මාලිගාවක් ඇදලා ඒක ඇත්තක් බවට පත් වෙනවා. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ නිසා අපිට පහළ වෙන හැම හිතවිල්ලක්ම වචනයක සහ ක්‍රියාවක මූලාරම්භය වෙනවා. ඉතින් ඒක බලන්න බෑ. ඒක වහලා ගහලා තියෙන. ඉතින් ඒකේ තියෙන ගැඹුර, ඒකේ තියෙන ආධ්‍යාත්මික ගැඹුර හා දාර්ශනික ගැඹුර පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිබ්බිසංඝාකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණං කියලා කියන්නේ මහන්නේ මම මේ හටගන්ම බලන්න අනේක ಜಾති සංසාරේ දුක් විඳින්මින් මෙච්චර කාලයක් ගත කරා. උගදිනෙක් හිතනවා මේ හට ගැනීම බලන්න මව් කුසට යන්න ඕනේ. එහෙම නැත්නම් নানা ආකාර දේවල් අපි විතරක් නෙවෙයි මහ බෝසත්න් වහන්සේත් හිතලා තියෙනවා. උත්සාහ කරලා බැලුවා මේ අපි දකින්නේ හටගත්ත දෙයක්. මුළු ලෝකෙම මේ ගේම යන්නේ. හට ගන්න හැටි පෙන්වන්නේ නැහැ. වහලා ගහලා තියෙන්නේ. ඉතින් මේකට හිත දානවා කියන එක එහෙම නැත්නම් මේ හුස්මක හට ගැනීම දකින්නවා, රාගයක හට ගැනීම දකින්නවා, ද්වේෂයක හට ගැනීම දකින්නවා. මොනවා හරි දෙයක අපි ඒවට නාම ධර්ම කියනවානේ. මේ ආස්වාද ප්‍රසආසී කියන තමයි රූප ධර්මයක හට ගැනීම දකින්නවා කිව්වහම ඉතින් අපිට තියෙන බොහොම මේ ප්‍රායෝගික බැලුවොත් දැන් අපි දකින්නේ හටගත්තු හුස්මක් නම් අනිත් සැරේ හුස්ම එන්නේ ඉස්සරලා බලනවා මේ කොහින්දද ආවේ කියලා. ඒකට කියන්නේ පුබ්බ නිමිත්ත පුබ්බ කරණේ දන්නවයි කිය. ඉර නගින්න ඉස්සරලා නැගිනේට කියලා බලනවා මේ ඉර නගින්න ඉස්සරලා මොකද්ද ස්වභාවය. අරුණ කියලා කියන. ඒක විනාඩි 30කට කලින් පටන් අරගන්න. ඉතින් එතකොට මේ සූර්යා දිහා බලන්න සූර්යා ගමනය දිහා බලන්න විනාඩි 30කට කලින් ගිහිල්ලා බලා ඉන්න වගේ හුස්ම එන්ඩිස බැලීමට අප්‍රමාදය කියලා කියනවා. ඒ මොකද දැන් අපි ඉන්නේ ප්‍රමාදේ. දැන් අපි දන්නේ නාස්පුඩු පුරවාගෙන ඉහළට අදින හුස්ම දකින්න. නමුත් මේක හටගන්ම මේ හටගැනීම දකින්ද බුදු කෙනෙක් එන්න ඕන. ඒ බුදු කෙනෙකුත් ඉස්සල්ලාම කරන උදාන පාඩේ තමයි අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිබ්බිසංඝාකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණා. මහණනි මේ හට ගැනීම දකින්න ಜಾති සංසාරේ අනන්ත දුක් විඳින්න ගමන් කරා. ගාකාරං දිඨෝසි මම දැක්ක හටගන්ම මානෙනි. ගේ හදන එක දැක්කා.
පුණගේ යන්න කහසි තර්ජනය කරන මීට පස්සේ තෝගේ අම්මට ගෙවල් හදපිය අපච්චිට ගෙවල් හදපිය මට ගෙවල් හදන්න එන්න එපා. ආයි තර්ජනය කරලා කියනවා පුණගේ යන්න කහසි. සබ්බාතේ පහසුකා බග්ගා ගහකොට අම්බිසංකිතම් විසංඛාරගතං චිත්තං. සංස්කාර හට ගැනීම දැන් නැහැ. සංස්කාර හට ගන්නවා කියන්නේ කාය සංස්කාරයන්ගේ හට ගැනීම හුස්මේ හට ගැනීම දැක්කා. ඉතින් මේ ටික වෙනුවට අටුවාවේ හෝ හැමතැනම කියනවා මේ හට ගැනීම බලන්න බුදුරජාණන් වහන්සේ ගියාම දැන් තියෙන අර්ථ කතාවල හැටියට බලනකොට හට ගැනීම බලන්න කොහොම උකුසට යන්න ඕනේ. එහෙම නැත්නම් নানা ප්‍රකාර දේවල් මේ නාහයට හුස්මේ තියෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් අපි ඒ බව දන්නේ නැතුනට ප්‍රශ්නකුත් නැහැ. යම් වෙලාවක බැලුවොත් බලන්න බැරිත් නැහැ. හැබැයි මේ බලන්නේ හිතාගත් එකක්ද ඇත්තට වෙන එකක්ද කියන්න මෙලෝ කෙනෙකුට කියන්න බෑ. නමුත් භාවනාවට බාධාවක් නැහැ. දැක්කනම් අනිත් දවසෙත් බලන්න. ආයෙසරයක් බලන්න. ආයෙසරයක් බලන්න. එතකොට අපේ ජීවිතේ කවදාකවත් නොගිය ඒ යටි හිතට හිත බහිනවා. එතකොට අපිට ලෝකයක් නැහැ, කයක් නැහැ. හුස්ම විතරයි. එන්නේ හුස්මේ හටගන්ම දකින්න. එතකොට මේ සතිය ඊටාත්ම ගැඹුරු නැත්නම් සුපතිට්ඨිත සතියක්, වේපුල්ල සතියක්, අඛණ්ඩ සතියක්, එහෙම නැත්නම් steadfast mindfulness කියනවා එන්නේ හැටිම දකින්න. ඉතින් එතකොට පේනවා ඒක හිතවිල්ලක්ද යථාර්ථයේද කියලා. ඉතින් සරච්චන්ද්‍ර මහත්තයාගේ පොත තමයි ඥානানন্দ සෝංශේ තවදුරටත් concept and reality කියලා මේ මුළු ථේරවාදෙටම එකතු කරා පොතක්. ඒක හුන්ට වෙලාවට ඒ ශාංශය අපත් වෙන්න ඉස්සලා සිංහලට දැම්මා. හරිම අමාරුයි. ඒ පොත කියවන්න සුද්ධියක් මට කියනවා මමත් කියවන්නේ ඩික්ෂනරි දෙකක් දෙපැත්තෙන් තියාගෙන තමයිලු ඒ පොත කියවන්නේ. ඒකේ තියෙන වචන. ඉතින් ඒ උදාාර කෘත්‍යයක් තමයි සිද්ධ වෙන්නේ හුස්ම මුලට බැලීම. ඒ හුස්මේ මුල බලන එක අපි දැන් මේ කායानुපස්සනාව කියනක හුස්ම කියලා දාගෙන තියෙන්නේ. මුල බැලීම ඉගෙන ගන්න කෙනෙකුට කොච්චරක් ලකලෑස්ති වෙන්න ඕනේද? හරියට සූර්ය උදාව බලන්න අපි ශිරීපාදේ නගිනවා වගේ. එහෙම නැත්නම් පෙරේද්දි ගහතට ගිහිල්ලා කැමරාව අටවගෙන ට්‍රයිපෝඩ් එකක් උඩ තියාගෙන අරුණ නගින්න ඉස්සරලා මේ අහසේ ඒ දර්ශනීය ක්‍රියාවලියක් තියෙනවා. යාන්තම් රඹවන් පහටින් පටන් අරගෙන ඒක සුදු ආලෝකයේ දක්වා නැගලා ඒ විශාල පෘථිවියේ ආකාශයේ අර්ධගෝලයේ තුනෙන් එකක් විතර ඉලිය කරලා හරි මැදින් සූර්යයා නගිනවා. ඒක ඊටාම දර්ශනීය දෙයක් බලාකුළු නැත්තැනට. ඉතින් අපිට ඒක හරි වැදගත් වෙනවා භික්ෂුවකට දාන ගන්න පුළුවන් වෙන්නේ ඒ අරුණට කලින් ගත්තොත් ඒක විකාල භෝජනයට යනවා. ඉසයකට විශාල පරිශන කරා නිස්සාරණ මණයත් සම්බන්ධව අරුණ කියන්නේ කීයද කියලා. ඒක වැදගත් මුස්ලිම් අයටත් නෝම්බියල්ලන්. ඒ වෙලාවෙන් පස්සේ කෑම කන්න බෑ. ආයෙත් බහිනකන් ඉන්න ඕනේ කෑම කන්න. දැන් බෞද්ධ ක්‍රමයේ හැටියට අරුණේ ඉඳලා මධ්‍යහ්නයේ දක්වා කෑම ගන්න පුළුවන්. අනික් වෙලාවට ගිලම්පස විතරයි. මේ වෙලාවට ගන්න දෙයට කාලික කියනවා. ඊට පස්සේ හැන්දෑවට ගන්න දේවල් උදේට ගත්තට ප්‍රශ්නයක් නෑ. බෑ උදේට ගන්න දේවල් හැන්දෑවට ගත්තොත් ආපත්‍ය සීදෙන්ජි අපි හැමදාම gediya ගහන්නේ ඔය හරියට අරුණ නගින වෙලාවට. දැන් මේ දවස්වල 6යි. අරුණ නැගලා හරියට පැය භාගයක් යනවා සූර්ය උදාවට. ඒක පත්තරේ දාලා තිනවා සූර්ය උදාව සහ සූර්ය අස්තය කියන එක දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා කාට හරි අවශ්‍ය නම් මේ සමුදේ ධම්මානුපස්සීවා කියලා මහසි සාරියු ස්වාමීන් වහන්සේ කියනවා ඉර නැගීම ගැන පොඩ්ඩක් අවබෝධ කරගන්න. ඉර බැසීම ගැන පොඩ්ඩක් අවබෝධ කරගන්න. ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් හුස්ම නැගීම සහ හුස්ම බැසීම. ඉතින් මේක සියලුම සංස්කාර ධර්ම වලට පොදු දෙයක්. ලෝකේ තියෙන සියලුම සංසිද්ධි වලට පොදු දෙයක්. අපි එකෙන් මේ කාය සංස්කාර කියන කොටස විතරයි මේ අද දවසේ මාතෘකාවට ගන්න. අපි පුළුවන් වුණොත් ධර්ම දේශනා ඇතුළත අපි යන්න බලාපොරොත්තු වෙනවා ඉතරටත් ඒ අනුපස්සනා ගැන. ඉතින් මේක දිහා බලන්න අපි කොච්චර දේවල් අමතක කරන්න ඕනද කියලා නම් මුළු ලෝකෙම අමතක කරන්න ඕනේ, අරණ්‍ය අමතක කරන්න ඕනේ, මේන් හෝල් එක අමතක කරන්න ඕනේ, කය අමතක කරන්න ඕනේ. හරියටම හුස්මට හිත දාලා පමානෝවි එන හැටි දිහා බලන ඉන්නවා කිව්වහම ඒ වෙලාවේදී ওই ආපස්සට යන ගමන තමයි ගඟ දිගේ ඉහළට යනවා කියලා කියන්නේ. ඒක පටිසෝතගාමී. එයා පෙන්වන්නේ නැහැ. හැබැයි රෙද්ද උසලා බලනවා. ඉතින් මේක හරි හිතුවක්කාර වැඩක්. හැම කෙනාම මේ හට ගැනීම පෙන්වන්නේ නැහැ. මේ නුවර ඔය ඇම්බැක්කේ දේවාලේ අපේ කපු පරම්පරාවට ආйти මාත් ඇවිල්ලා හොඳ
ඇම්බෙක්කේ දේවාලේ කපු પરම්පරාවේ කෙනෙක්. හැබැයි ඉතින් අපේ කට්ටියක අතහැරලා දාලා බාර දීලා. ඉතින් අපේ අපච්චිගේ අයියා කෙනෙක් හිටිය උන්ටට බොනවා. ඉතින් උන්ද ගිහිල්ලා තියනවා දේවාලෙට. ගලනකොට ඉතින් මැෂිනාද කවුද කපි වන්දලා තියෙන්නේ. මිනිහා කරපු දේ පත්තිනි දේවාලෙ තමයි රාතරම දෙයියෝ වෙන්නේ නැති. අර තිර හතම අරගෙන ඇතුළටම කියලා කිව්වලු ඩිංගිරි බණ්ඩතෝ කෑවා බලපියකෝ ඔකට යන්න දෙන්නේ නැහැ කාටවත් මේ මොකද්ද කෙරුවේ කියලා. අනේ ඵලයන් බයි යන්න ඕක ඇතුළේ යකට කැල් ටිකක් විතරයි තියෙන්නේ කිව්වලු. කාටවත් දෙන්නේ නැහැ ওই තිරේ බලලා අරින්න. දැන් කතරගම ගියොත් පළවෙනි තිරේ යන්න 15000ක් වුණා. දෙවෙනි තිරේ යන්න 10000ක්වත් ඕනේ. තුන්වෙනි තිරේ අරින්න 10000ක් නෙමෙයි 25000ක් විතර. තන්නේ බොරුව ගෙනියන්නේ. ওই තිර හතක් ඇතුලේ කතරගම තියන්න ඉන්න පුළුවන් නේ. අද හඩු ගඳක් ඇති නෝක ඇතුලේ. අරින්නෙම නැහැ. ඉතින් මේ ලෝකේ කියන්නේ ශිෂ්ටාචාරය කියන්නේ ඔන්නම කුණු හර්පයක්. මේ වහලා ගහන ගේමකට අපි ඉස්කෝලේ ගිහිල්ලා පුරුදු කරනවා සිටින් කියනකොට සිට ගණ්ඩායි ඉඳින් කියනකොට ඉඳ ගණ්ඩායි අපි එකක්වත් ඇයි මේ කරන්නේ කියලා දන්නේ නැහැ. අඩු ගන්න උගන්නන මොෝගේ වහලා දන්නෙත් නැහැ. ඒක මම හොඳටම දන්නවා. ඒකයි මම ගුරුපත්තියම දානකොට වැරදි නමක් දාලා වැරදි උපැන ලියන ඇප්ලිකේෂන් එක වරද්දලා දැම්මා. අපි පන්තිට ඔක්කොමලා ගියා ඒ දවස්වල ගුරුපත්තිය මම ගියේ නැහැ. මට එදා ඉඳලා තේරුණා මේක සාහසික ක්‍රියාවක් කියලා. උගන්නනවා කියන එක. දන්නේ නැති බගුල්ලු ගන්නන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ එතෙන්ද කවුරු හරි හිත යොමු කරනවා නම් ඒ ශාස්ත්‍රුන් වහන්සේත් අමුතුයි. කියන කෙනත් අමුතුයි කරන කෙනත් අමුතුයි. ඒ නිසා හුඟ දෙනෙක් කැමති නෑ මේකට. ඒ ගැන බය වෙන්න එපා. හුඟ දෙනෙක් තියා මට පහල වෙන හිතවිලි වලින් ලක්ෂෙන් එකක් මේක කරන්න කැමති නෑ. අපේ හිතවිලි කැමති ගඟ දිග පල්ලයට යන්න. ඉතින් සමුදේ ධම්මානුපස්සීවා විහෙරති කියන්නේ ඉස්සලා ආනපනේ අහුවෙලා තියෙන්න eBay. ඉස්සලා සතිය තියෙන්න eBay. ඉස්සලා ඉරියව්ව හරි ගිහිලා තියෙන්න eBay. ඔක්කොම හරි ගියාට පස්සේ ඒක අතිරේක දෙයක් තමයි හට ගැනීම බැලීම. ඉතින් ඒක ඇති වුණාට පස්සේ සරුවචනංශේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ කියනවා මම මේක දකින්නකම් මහන්නේ මම සදේවකේ ලෝකේ සමාලකේ සබ්‍රක්‍මකේ සත්තමන බ්‍රාහ්මනියා පජාය සදේව දේව මනුස්සාය මම කිව්වේ නෑ බුදු උණයි කියලා. මං දැක්කා මං අද කියනවා මං බුදු උණයි කියලා. ඒකට මේ ලෝක සහස්‍ර ධාතුව දසසහසක් ලෝක ධාතුව හෙල්ලුම් කෑවා. මේ පොඩි වැඩක් අපි මේ කතා කරන්නේ. නමුත් ඒ සමුදේට යන්න පුළුවන් නම් බුදුජානන් වහන්සේ කරපු වැඩේම තමයි අපි ඉතින් ගෝලියෝ හැබෑව අපි ඉතින් ශ්‍රාවකයෝ හැබෑව යන්න පුළුවන්. ඉතින් සමුදේ දැක්කනම් යාට තේරෙනවා මුල් ටිකේ මම දැක්කයි කියලා අල්ලන්න පුළුවන් තැනේ ඉඳලා දැනෙන තැනට එනකන් විතර අනිත්‍ය වෙන කොහයක්වත් ලෝකේ නැහැ. ඒක ශීඝ්‍ර වෙනසක්. ඉතින් ඒක ඔය සර්න් කියලා හදලා තියෙනවා මේ යුරෝපයේ ලෝකෙම තියෙන ලොකුම විද්‍යාගාරේ ඒක 27ක් දිග වලයක් සහිත පරිධියක් සහිත විද්‍යාගාරයක්. ඒක තියෙන මීටර් 100ක් යටින්. ඒ මීටර් 100ක් යටින් හදනවා මේගොල්ල ඉලෙක්ට්‍රෝන දෙකක් ප්‍රෝටෝන දෙකක් එකට ගැටෙනකොටම ඇති වෙන ශක්තිය හට ගන්න හැටි. අංශු දෙකක් කියන අංශුම කොටා අංශු දෙකක් එකට ගැටෙනකොට ඇති වෙන හට ගැනීම මොකද්ද කියලා බලන්න. ඒක හදවුවට ක්‍රියාත්මක කරන්න බයයි. ඒක හට ගන්නකොටම බ්ලැක් හෝල් එකක් ආවොත් මුළු ලෝකෙම එකට ඇදලා ගනී කියලා. ඒක නිසා හරි බයෙන් ඉන්නවා ඒ ක්‍රියාත්මක කරන්න. හරියට අපි ආනාපාන සතියට බයයි, භාවනා කරන්න බයයි, සතිය පිහිටවන්න බයයි, මුල දකින්න බයයි. මොකද ඒ ප්‍රපු ගමම්ම ඇති වෙන අංශු දෙකක් එකට ගැටීමෙන් ඇති වෙන න්‍යෂ්ටික ශක්තිය පුදුමාකාර වේගෙන් වෙනස් වෙනවා. ඒ ඇති වෙන මුල්ම හෙබ්‍රන් පාටිකල් කියන එක ඇති වෙලා තප්පර කොච්චර දෝ 1000කින් එකකින් වහාම නැති වෙලා යනවා. ඊට පස්සේ වෙන પરම්පරාවක් යනවා. ඒ වගේ තමයි හුස්ම ඇති වෙනකොට විශාල වෙනසක්. හරියට කලලේ පුංචි දරුවා සෛලය හරිය ගමන් බෙදෙනවා බලානින්දදී බෙදෙනවා. 2ට 4ට 8ට 32ට 16ට 32ට බෙදි යනවා. මේක හරියට නිකන් පෙන පුපුලක් එන්නා වගේ. පෙන්වන්නේ නැහැ. ඒක බොක්කේ ඇතුලේ සිද්ධ වෙන්නේ. ඒ හටගැන්මේදී තමයි හටගැනීම දකින්නකොට තමයි මේ මැද හරිය සාමාන්‍යයෙන් නිට්ටය භාවයක් පෙන්වනවා. නැත්තම් තිතස්ස අඤ්ඤතත්තං කියලා කියනවා.
මුල දකින්නවා, මැද දකින්නවා, අග දකින්නවා කියන එක තමයි සංස්කාර ලක්ෂණ පෙන්වන්නේ. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතසානියත්තම් පඤ්ඤායති. ලෝකේ තියෙන හැම දෙයක්ම ඒකට යටයි. ඉර නගිනවා, පවතිනවා, බහිනවා වගේ. දැන් මධ්‍යන්නේ ඉර සාමාන්‍ය චීන වගේ පේන. නමුත් නගින හිර බොහොම ශීක්‍රයෙන් දකින්නවා. ඒක සිටිපාතිකේ කට්ටිය දැකලා ඇති. බහිනේ හිරත් බොහොම දර්ශනීය විදිහට බහිනවා. ඒක බොහොම ශීක්‍රයෙන් සිද්ධ වෙනවා. නමුත් මේ වෙලාවට ඉර තියෙනා වගේ පේන. අන්න ඒ වගේ මේ සමුදේ දැක්කනම් එතන ඒක ශීඝ්‍ර වෙනස ඇස් දෙක අදාහ ගන්න බැරි තරම්. ඉතින් ඒක දකින්න ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා ඒකට විශාල ආතාව වීරියක් ඕනේ. වටපිට බලන්නේ නැතුව ඒකටම යොමු කරගත්ත වීර්ය ශක්තියක් ආවද. සම්පජානෝ කියලා කියන්නේ මම මේ මෙතෙක්කල් අන්ධකාරයේ ඉඳලා දැන් අරුණ නගිනවා පේනවා. ඊට පස්සේ සූර්යයා නගිනවා පේනවා කියලා ඒ වෙනස් වීම එරියව මාරු වෙන හැටි අරමුණ මාරු වෙන හැටි දිහා මාරු වීම අරමුණ දිහා බලනව නෙවෙයි අරමුණෙන් අරමුණට සංදි ස්ථානේ බලන ඉරියාපත සංදි කියලා කියන නැත්නම් අරමුණකින් අරමුණට මාරු වෙන තඩ මාරුව කියලා කියන්නේ ඒකට සම්පජානෝ කියලා කියනවා ඒ දෙයක් දිහා බලනවා වගේ නෙවෙයි දේ වෙනස් වෙන හැටි දකිනවා ඒක වෙන දෙයක් බවට පරිවර්තන වෙන්න හැටි දකිනවා ආතාපි සම්පජානෝ සතිමා සාමාන්‍යයෙන් සති සම්පජඤ්ඤෝ කියලා තමයි පොතේ තියෙන මෙතන තියෙනවා සම්පජානෝ සතිමා සම්පජානෝ කියන්නේ ඒ සම්පජඤ්ඤ වීර්ය සහිත කෙනා මේක වෙනස් වෙන හැටි දැක්ම බලන්න කැමති කෙනා නිත්‍ය සංඥාව නෙවෙයි අනිච්ච සංඥාවෙන් බලනවා සතිමා කියලා කියන්නේ නිකන් ආනාපානේ බලලා පුරුදු කෙනෙක් වෙන්න ඕනේ ඒක දැන් ඒකේ සුවිශේෂී උසස් අධ්‍යාපනය තමයි යන්න හදාන්නේ හට ගන්න හැටි ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකයේ අභිජ්ජා දෝමනස්සා මේ බාහිර ලෝකෙන් 100%ක්ම අයින් වෙන්න ඕන. එතකොට මේ හරකොන්න කණ්ඩ දීලා තියනවාද බබාලට කිරි දීලා තියනවාද කොරෝනා හැදිලා තියනවාද ඩොලර් එක කීයද බල බල ඉන්න බෑනේ. බාහිර ලෝකයේ පිළිබඳව විනය්‍ය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං දැඩි ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ. ඒක කල්ැතු වෙලා දැන් ඒකේ ආනිසංස පිට තමයි මේ සමුදේ ධර්ම දකිමින් තියෙන්නේ. ඉතින් මේ සමුදේ දැක්කට පස්සේ එතෙන්ද විශාල සත්‍යයක දිනුවක් ආතාපි සම්පජානෝ සතිමා කියලා සතියෙන් වීරියයි ප්‍රඥාවේ අමුතු ගැඹුරකට යන්න ඕන. එහෙම නැත්නම් කියනවා අපේ හිතේ යටි හිත දකින්න ඕන. නොදැක්ක පැත්තක් දකින්න ඕන. අන්න ඒක දකින්නකොට යාට තේරෙනවා දැන් ඊට පස්සේ හුස්ම ආවා. දැන් හොඳට නාස්පුඩු පුරවාගෙන යනවා. එක්ක වම් නාස්පුඩු එක්ක දකුණු නාස්පුඩුවෙන් අර තරම් ගැඹුරකට ගිහිල්ලා හට ගැනීමේ සියුම් අවස්ථාවල් මේවට කියනවා අර්ථ ඡායා කියලා. ඒ shadows ඒ shades දැකපු කෙනාට මේක ගෙවෙනකොට ඒ වාගෙම ගෙවෙනවා කියන එක ලැබෙන අර්ථලාභයක්. හට ගැනීම සවිස්තරව දකින්ද නැකත් බලලා ගිහිල්ලා ඒක බලබලා හිටියොත් ඒ හුස්ම නැගලා ආවා ගෙවෙන්නේ ඒ වාගෙම ක්‍රමයකට. ඊට පස්සේ වය ධම්මානුපස්සීවා විහෙරති අර සමුදේ දැකලා මුසුප්පු වෙලා තක්කු මුක්කු වෙලා මේ બોලේ මොකද්ද කියලා දඟලන්න ගියොත් ඒක ඇතිවීම සහ නැවතීම දකින්න බෑ. ඇත්තටම ඇතිවීම දකින්නකොට මුසුප්පු වෙනවා. ඒක පිළිබඳ බය වෙන්න දෙයක් නැහැ. බුදුජාණන් වහන්සේ පවා දේශනා කරන මම මුල දැක්කට පස්සේ මට වෙනසක් උනායි කියලා. මුල කියලා කියන්නේ බුදු උනායි කියන එකයි. පොඩි වෙනසක් නෙවෙයි. ඒ පුද්ගලයා තුළ ඒ වගේ විශාල වෙනසක් ඇති කරන ඕන දෙයක හට ගැනීම දකින්නකොට. ඊට පස්සේ ඒකේ වය දැක්කනම් ඒ වය දැකීම අතිරේක ලාභයක්. මොකද අර ඇති වෙච්ච සතියට සමාධියට ඒක අපේ ලොකු සංහංශ පාවිච්චි කරන්නේ ඉඳුරන් ප්‍රනීත වුණාට පස්සේ ඒකේ හොඳට ඡායාව වැටෙනවා. ඒක හරියට මේ අත් කණ්ණාඩි දෙක පිහලා දාගත්තා වගේ. මූණ බලන කණ්ණාඩිය සුද්ධ කරලා ගත්තා වගේ. තමන්ගේ මූණ බලන වතුරකඩ ඡායාවල් මේ රැලි නැතුව හුඳට වතුර තැම්පත් වුණා වගේ. ඒතර පේන්න පටන් ගන්නවා මේ පටන් ගත්ත හුස්මත් මෙහෙම ගෙවිලා ඉවර වෙන තැන අල්ලන්න බෑ. කොතෙන් යනකන් තියනවද කොතෙන් යනකන් ඉවර වෙනවද කියලා. ඒක නිකන් අපි බැලුවොත් ආකාශයේ ආශාන්තරාවක් යන වෙලාවේ ඒ ආශාන්තරාව දැකලා ඉවර වෙන තැන අපිට දකින්න බෑ. අපේ විශේෂෝචරට ආශාන්තරාවේ සද්දේ සහ රූපේ ඇති වෙනවා දකින්නත් අමාරුයි. අපි දන්නවා ඒ එයාපෝට් එකේ තියෙනවා රේඩාර යන්ත්‍රයේ ඒකේ මේ 35ක් ඇතුළත ඒ ශේෂ්ත්‍රයට ඇතුල් වෙන සහ පිට වෙන ගුවන් වස්තු පේනවා.
සරුවච්චන් වහන්සේට කියනවා බඹයක් පමණ බිම් බලාගෙන යද්දි ගව්වක් තරම් දුර සරුවච්චන් වහන්සේට මේ ඒ ශේෂ්ත්‍රයට ඇතුළේ වෙන පිට වේදනේ පේනවා. ඒක කිසිම දෙයක් අමුතු නෑ සරුවච්චන් වහන්සේ. මට දැන් මේ තරහක් එන්න යන්නේ, ආසාවක් එන්න යන්නේ, පය වදින්න යන්නේ, දැන් හිම්බිරිස හැදෙන්න යන්නේ, මට විස බීජයක් ඇඟට ඇතුළේ නෑ ඔක්කොම වෙනකොටම දැකලා ඉවරයි. ඒ නිසා ඒක දක්මුක් වෙන්න දෙයක් නෑ. ඒ වගේ වය හුස්ම ගෙවි යෑම දැක්කනම් කාට හරි එයාට තේරෙන්න පටන් අර ගන්නවා මම මෙතෙක්කල් දැකලා තියෙන ප්‍රදේශය මුළු සංසිද්ධියෙන් 10%ක්වත් නැහැ. එහෙම නැත්නම් දාල වශයෙන් කියද්දී 10ත් 20ත් අතර. ඊට මුල ටික දැකලත් නැහැ, අග ටික දැකලත් නැහැ. ඉතින් ඒක පිළිබඳව ආනාපාන සතියෙන් සතිපට්ඨානේ පරිබාහිරව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලියලා තියෙනවා අපිට විශේෂගෝචර වෙන්නේ සංසිද්ධියකින් 10ත් 20ක් අතර හරියට අයිස් කැල්ලක් වතුරට දාපුවාම අයිස් කැල්ලේ මතුවෙන්නේ හැම වෙලාවෙම 10ක් විතර ප්‍රදේශයක්. අනික ඔක්කොම වතුර යට. මොකද අයිස් වතුරට වැඩිය හැල්ලුයි. උඩුකර තෙරපම නිසා හැම වෙලාවෙම 10ක් පේනවා. ඉතින් අපි මෙතෙක්කල් මේ අඳුර පාපු කෑ ගහපු සියල්ලම ඔය මැද තියෙන 10 දැකලා තමයි. මේ ලෝකේ ඉන්න ඔක්කොම දක්ෂම විද්‍යාඥයා. නැත්තම් දක්ෂම මහාචාර්ය. ඒකවල දන්නවනම් මේ අඳුර පාන්නේ මේ 10%ක්වත් දැකලා නෙවෙයි කියලා. ඉතින් ඒ 110 තුල මම පොතක් කියවන්න ගත්තක මම බලනවා මේ මිනිහා බුදුහාමුදුරු පහළ වෙච්ච බව දැනගෙන ඉනවාද කියලා. අද ලෝකේ ලියන පොත් ලියන එක බයියෙක් බුදුන් දැකලා නැහැ. ධර්මයක් තියෙන බව දන්නෙත් නැහැ. සංඝයා දන්නෙත් නැහැ, සීල දන්නෙත් නැහැ. ඉතින් ලංකාව ඇතුළත තේරවාදය ඇතුළත හැම පොතක්ම පටන් අරගන්නේ බුදුන්ට පින් සිද්ධ වේවා. මම බුදුන්ට වන්දනා කරනවා, ධර්මයට වන්දනා කරනවා, සංඝයාට වන්දනා කරනවා, සීලයට වන්දනා කරනවා කියලා. එයා දන්නවා. එයා කියන පටන් ගන්නකොටම මම මේ ලෝකේ ඇඹිටිල්ලෙක් විතරයි. මට එච්චර මෙහෙම දැනුවක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවයි කියලා. ඉස්සර පොත් ගන්නකොට මට ඒක අදාළ වුණේ නැහැ. මම කොයි පොතක් කියවනවා. කියවනට තේරෙනවා මේ මිනිස්සු ඊටාම දක්ෂ, ඊටාම චතුර විදියට මේවා ලියනවා කියනවා. අඩු ගන්න මේ සියල්ල දැකපු උතුමන් වහන්සේ නමක් පහළ වෙච්ච බවක් දන්නේ. ඒ උන්ගේ තියෙන මාන්නක්කාරකම. ඒ පර 70 ලියපුවා තමයි අපි මේ විශ්වවිද්‍යාලවල ගිහිලා ඉගෙන ගන්න. ඒ පර 70 තමයි අපිට ආර්ථික සැලසුම් හදලා දෙන්නේ. ඒ පර 70 තමයි අපිට දේශපාලන සැලසුම් හදාන්නේ. ඒ පර 70 තමයි අපිට දුප්පතුන් නැති ලෝකයක් හදලා දෙන්න හදාන්නේ. ඉතින් මේක පිටිපස්සේ යන අන්ධ પરම්පරාවක අපි ඉන්නේ. කවදා හරි දැක්කනම් හුස්ම මේ මුලයි මේ අගයි කියලා න බුදුන් දැක්ක කියලා හිතාගතයි. ඒකටයි බුදුරජාණන් කියන්නේ මම ඔබලට මහණනි සතිපට්ඨාන කියලා දෙන්නම්. සතිපට්ඨාන භාවනාවත් කියලා දෙන්නම් කියලා. ඉතින් අපි දැන් යම් ප්‍රමාණයක් අල්ලගෙන තියෙන්නේ. ඒ නිසා මේකට බය කරන්නවක්වත් හුඹත් බයක් ගන්න හරි කරප්පන් ඇති කරගන්න නෙවෙයි තියෙන්නේ. අපි මැද කොටස දන්නවා. දැන් බලන්න මැද කොටස දන්න හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද කියලා. 10ක් 15ක් බලන්න පුළුවන්. ඊට පස්සේ දැන් වෙලාව හරි පුතා. එන හුස්ම එන හැටි බලපන්. බැලුවා. එහෙනම් දැන් යන හැටි පේනවා. එතකොට හුස්මයි අර යන්දම් අතු පිටින් දැකපු හුස්මයි අතර වෙනස මානව මනස සම්පූර්ණයෙන්ම අපි වැඩ ගන්න පටන් ගන්නවා. අර 10ක් විතරක් නෙවෙයි. ඒකට හොඳ විස්තර කළ දෙන්න පුළුවන් ක්‍රමයක්. එහෙම නැත්නම් උගන්වීම් ක්‍රමයක් වශයෙන් මම කියන්නම් ෂයාන්ඩ් එක දාලා පෙන්නන්නයි කියලා. ඔය නිතුල පුතා පොඩි පරිශ්‍රණයක් කරා. ඒ හැමදාම කියනවා ස්වාමීන් වහන්සේ මම ඇවිදිනකොට මට කකුලේ බිම් වදින්න නැති කැලේ හොඳට තේරෙනවායි කියලා. එක සැරයක් කිව්වා දෙකක් කිව්වා ඊට පස්සේ මම කිව්වා හොඳයි ඒක වෙන්න පුළුවන්. ඔයා මඩ පාගලා ගිහලා සුදු කොලයක කකුල තියන්නකෝ. ඒතරට තේරෙයි කොච්චරක් වදින්නේ නැද්ද කියලා. ඉතින් ඒකේ වටේට ලයින් එකක් ඇඳලා යා කිව්වා මේ කොටස් තේරෙන්නේ නැහැ. මං කිව්වා දැන් ඔයාලට තේරෙන්නේ නැති කොටස තේරෙනවා කියන්නේ උත්තරමනිස් ධර්මයක් නේ. සමහරුන්ට හතක් මොනවද තේරෙන්නේ නැහැ නේ. මේ තේරෙන කොටසක් තේරෙන්නේ නැහැ නේ. ඒගොල්ලන්ට කියන්න දන්නේ නැහැ මේ සක්මන කියලා 아무තු දෙයක් තියෙනවා. මේ වම මේ දකුණ කියලා එකක් තියෙනවා. මේ විලුඹ කියලා මේ කොට්ටේ කියලා මේ ඇඟිලි තුඩු කියලා එකක් තියෙනවා කියලා දන්නේ නැහැ නේ. දැන් මේ දැනගෙන යා කියන දැනෙන්නේ නැති කොටස දන්නවා මට. ඉතින් මම දැන් මේකට සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් කියලා යාට. ඒ සබ්ජෙක්ට් එකේ යා තමයි දක්ෂයා. එසම ඒක හදලා වීඩියෝ එකක් හදාගත්තා පස්සේ මම කව පුතා බලපංකෝ හුස්මේ දන්න කොටයි නැති කොටසයි කියලා.
හරකම දාලා පෙන්නවා හුස්මේ ශ්වාස මැද කොටස දන්නවා මුල දන්නේ නැහැ. හැබැයි ඔබ වහන්සේ කියව නිසා දැන් දන්නේ නැති බව දන්නවා. ඊට පස්සේ මැද කොටස නාස්පුඩු පුරවාගෙන යනවා අග කොටස දන්නේ නැහැ. දන්නේ නැති බව දන්නවා. ඒ වගේ 4 දිනක් විතර දැන් ඒ පරිශ්‍රණය කරනවා මේ ළමයට අවුරුදු 8යි අනිත් එක්කන 11යි. ඉතින් ඒගොල්ලෝ ලීලෙවල තියෙනවා සාංශ උන්ට පැහැදිලි දැන් ඇවිදිනකොට මෙච්චර කොටස් බිම වදින්නේ නැහැ. ඊට පස්සේ ඒකට මේ බිම වදින්නේ නැති කොටසට රිෆ්ලෙක්සොලොජි chart එක දාලා බැලුවොත් හරියට මේ brain wave start එක දැම්මා වගේ ඒ වදින්නේ නැති කොටස් තියෙනනේ කකුලේ මේ ලේ වාකය ඇඟිලි තුඩු මුල ඒ වගේ තමයි ආතතිය සම්බන්ධ ස්නායු තුඩු තියෙන්නේ. ඒවා බිම වැදුනොත් ආතතිය නැති වෙනවා. වදින්නේ නැහැ. අපි මට්ටම් පොළවේ සපත්තු සිරප්පු දාගෙන යනකොට වදින්නෙම නැහැ. දැන් ඒකට සාක්ෂියක් වශයෙන් කියතයි සරුවච්චන්ගේ මුළු පතුලම පොළවේ වදිනවා. කවදාකවත් ලෙසන්නේ නැහැ. සුපතිට්ඨිත පාද සහිත. ඇයි ඒ? සීලේ. සීලවන්තයා සුපතිට්ඨිතයි. අපිට සීලේ නැහැ. ඒ නිසා අපි තැන් තැන් වදින්නේ නැහැ. නමුත් අපි දන්නවනම් වැල්ලේ ඇවිදිනකොට ඒ වදින්නේ නැත්නම් වදිනවනේ. අපි තනකොළ කපපේක ඇවිදිනකොට වදින්නේ නැති තැන් ටිකක් වදිනවනේ. අපි මේ ලණුපැදුරේ ඇවිදිනකොට වදින්නේ නැති ටිකක් තනවනේ. එතකොටනේ කිචි කැවෙන්නේ අපිට. එතකොට මේ කකුල් මයිල් ඇවිල්ලා තියෙන කට්ටිය ඉන්නවනේ මේ සපත්තු සෙරප් පොළොම ඉඳපු කට්ටියට ඉන්න වෙනවා. ඇවිදින්න බෑ. වැල්ලිවත් ඇවිදින්න බෑ. උපුවක් ගන්න නගින්න කියලා කිව්වොත් කොහොම හිටියේද? පොල් ගහක නැගපන් කිව්වොත් කොහොම හිටියේද? කිව්වොත් දැන් පොල් ගහකට නැගලා ඔළුවෙන් පල්ලයට බහපන් කියලා ඔළුව පැත්ත පල්ලයට දාලා. ඉතින් අපි සති ක්‍රීඩා කියලා ওই ටික තමයි සතිපාසලේ කරන්නේ. ඒ වදින්න නැති හරිය වදින්න ගන්නවා. නේ මුන් නිකන් hina වෙන්න පටන් ගන්නවා. ඉතින් අම්මා කෙනෙක් හදනවා පොඩි දරුවෙක් පිටරටක. ගොඩක් වෙලා යනවා මම මේවා කියන්න ගියාම. ඒ ළමයා අඬනවා. ඉතින් අම්මට හරි පුදුමයි. හැම වෙලාවෙම හොඳට ඇඳලා අත් මේස් දාලා කකුල් මේස් දාලා යා කන්ඩිෂන් කරලා කණ්ඩක් තියෙනවා බොණ්ඩක් තියෙනවා මෙයා කාණ්ඩනවාමයි පොඩි එකී. ඉතින් කරන්න දෙයක් නැහැ නේ. ඉතින් අම්මනේ. පස්සේ දවසක අම්මා මේ අවුව පායන වෙලාවක ගෙනියනවා පිටණියකට. පිටින් ගිල්ලට පස්සේ මේකයි ඉතින් රස්නිය නිසා ගලවලා අර වැල් තනකොළ ඇවිදිනකොට hina වෙන්න පටන් ගන්නවා කවදාකවත් නැතුව. ඉතින් අම්මා කල්පනා කරනවා යකෝ මේ කණ්ඩ බොණ්ඩ තියලා ගේ ඇතුලේ පින්න පොල් ගෙඩිය වගේ කුල්ලෙන් වහලා හදනකොට ආඬනවා. මේ එළියට දාපු ගමන් hina වෙනවා. දැනගත්ත මේ ළමයාට මහ පොළොව පෑගෙන්නේ නැහැ. මහ පොළොව පෑගෙන්නේ නැත්නම් හැදෙන ලෙඩේ මෙලෝ යකෙකුට තේරෙන්නේ නැහැ. අද මානවයා සියලු දෙනාටම හැදිලා ඉවරයි. මොකද මහ පොළොව සවුත්තු කරගෙන තියෙන දැන් සිමෙන්ති දාලා. ඒක ආස්තරණය කරලා. ඒ සියලු දෙයක්ම කරන්නේ මේක ඇතුලේ හටගන්න මේ මීතේන් වාතය සම්පූර්ණ අවුල් කරලා දානවා. පොළොවේ මේක නැහැ. පොළොව සමාකාරව යනවා. ඉතින් මේ අම්මා ගිහිල්ලා කරන්නේ සුමානේ කරතරයක් එළියට දානවා ළමයා. අනේ හොඳට පුතියනවා. පස්සේ මොකද කරන්නේ? අම්මා වීඩියෝ ක්ලිප් එකක් හදලා තිනවා අඟල් 6ක විතර ඇණයක් ගහලා පොළොවට. ඒකෙන් වයර් එකක් දෙනවා ළමයාට අර්ත් වෙන්න. අල්ලගෙන ඉන්න. අර්ත් එක ගන්න දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. අර්ත් එක ගියට පස්සේ නින්ද යනවා. අපි ගත කරන કૃත්‍රිම ජීවිතේ කොච්චරද කියලා බලන්න. අපි කොච්චරද අර්ත් වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ වගේ මේක කකුල දීපහම මෙච්චරක් වදින්න නැති බව දන්නේ නැහැ. ඉතින් ඒ ළමයාගෙන් මම ඒවට පස්සේ කියනවා සාංශලේ වගේ කොට්ටය ඇඟිලි කරුවේ අතර මට දැනෙන්නේ නැහැ. එතකොට මට තේරෙනවලු වම තිනකොට මෙච්චරයි දැනෙන්නේ දකුණ සම්පූර්ණයෙන් දැනෙන්නේ නැහැ කියලා. මුළු කයම දැනෙන්නේ නැහැ කියලා. අර දැනුම පැතිරෙන හැටි බලන්න. මුළු ලෝකෙම දැනෙන්නේ නැහැ. මට දැනෙන්නේ විලුඹ. මට දැනෙන්නේ ලේ වගේ. ලේ වගේ නේ පැත්ත. ඒ ටික දන්න නිසා නිතරම දැනෙන්නේ. ඉතින් අනික් හරිය නිවන් දැකලා. දැනෙන ටික කරදරයි. දැනෙන ටික ආතතියක්. දැනෙන ටික දරතයක් පරිලාහයක්. ඉතින් ඒ ටික දැනෙන්නේ ඉඳුරන්ඩ විතරයි. නමුත් නොදැනීම දකින්නේ ඉඳුරන් ඉක්මවලා ගිය කෙනාට. අනින්ද්‍රිය බද්ධ වෙච්ච විඥාණයට තේරෙනවා දැනෙන දේට සාපේක්ෂව නොදැනෙන දෙයක් තියෙනවා කියලා. දැනෙන දේ 10ක් 30ක් අතර නම් නොදැනෙන දේ 80ක් 90ක් වෙනවා. ඒක දැනගන්න බෑ අපිට. හැබැයි අපි මෝඩයෝ බව නොදන්න බව දැනගන්න පුළුවන්. ඉතින් ඒක දිනු කරලා තමයි ඔය කාල් යුන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ කිව්වා නොදැනීම අතින් අපි ඔක්කොම සමානයි කියලා. යම් දෙයක් කරනකොට අපි නොදන්න දේ ගෑනු පිරිමි වෙනසක් නැහැ.
ඒ දේ වැඩි මහල් බාල වෙනසක් නැහැ. දියුණු නොදියුණු වෙනසක් නැහැ. නොදැනීමේ කවදාකවත් තාරතිරමක් නැහැ. මේ ලෝකේ ඔක්කොම තාරතිරයන් හදලා තියෙන දැනුම තුල ඒ නිසා දැනුම තියෙන එක පිස්සා. දැනුම තියෙන එක මාන්නක්කාරයා. දැනුම තියෙන එකට පිස්සු. හැබැයි එහෙමත් වෙන්නේ නැහැ කියලා පණ්ඩිත ස්වාමීන් කියනවා. උන්වහන්සේ හොඳටම ත්‍රිපිටකයේ අන්තිමට සුද්ධ කරපු ඕසාන පරිශන මණ්ඩලයේ හිටපු කෙනෙක් තාම දක්ෂ කියනවා තමන්ගේ දැනුම මාන්නක්කාර කරන්න එපා. ඔක බිම දාලා පාගන්න. කොළුඩ තියාගන්න එපා. ඔළුඩ තියාගෙන ගියොත් උඹලා පිස්සෙ පියාට්ටෙක් වෙනවා. ඔය මොන දැනුමෙන්වත් වැඩක් නැහැ. සතිය වටින ඔක්කොම වැඩි. මොන දැනුමෙන්වත් වැඩක් නැහැ. මේ දැනුම නිසා මෙච්චර දේවල් මම නොදැනී ඉන්නවා කියලා දන්නවනම් අද ලෝකෙට වෙලා තියෙන දේ පේනවනේ කොරෝනා නිසා. මොන රාජ්‍ය නායකයෙක්වත් අද රාජ්‍ය නායකයෙක් නෙවෙයි. මොන වෛද්‍ය වෘත්තිකයෙක්වත් වෘත්තිකයෙක් නෙවෙයි. ඔක්කොටම හෙන ගැහිලා තියෙන්නේ. මෙච්චර තාක්ෂණ ඇතිද ඔක්කොම දීදි කෙලවෙන හැටි පේනවනේ. නමුත් සතිය වඩන අපිට කොරෝනා හරි වටිනවා. ගෙදර හිටියොත් නෝනා, ගෙදර ගියොත් පිට ගියොත් කොරෝනා කියලා. අපි කොරෝනාවට පස්සේ සතිපාසල බැතිරෙනවා පුදුම තාලෙට. ඔක්කොටම අපි කියනවා සතිය වඩපු කෙනෙකුට කොරෝනා හැදුනට පස්සේ බොහොම සතුටින් ජීවත් වෙනවා. සතිය වඩලා නැති කෙනා කනගාටු වෙනවා, බය වෙනවා. ඉතින් අපි සතිය කලින් වඩපු කෙනා අපේ යුතුයකම තමයි කොරෝනා හැදිලා අසහනයටපත් වෙච්ච අයට කියන්නේ කරුණා කරලා දැන්වත් ප්‍රමාණයි. ඉස්සෙල්ලා සතිපට්ඨාන ඉගෙන ගන්න. ඊට පස්සේ සතිපට්ඨාන භාවනාව ඉගෙන ගන්න. භාවනා කියන්නේ මොකද්ද? අර සතියෙන් අල්ලාගත්ත අරමුණේ හට ගැනීම සහ නැතිවීම බලන්න. ඒක කියන්න නම් ලේසි. හැබැයි බලනකොට සම්පූර්ණ මඤ්ඤං වෙලා යන ඔළුව. ඒ කියන්නේ අපි ආසාවෙන් ප්‍රේමයෙන් බලන්න හිටපු මෙහෙම කියමුකෝ. අපි තාම ආදරෙන් අදාගත්ත ඒ කිසා ගෞතමිගේ දරුවා අතේ මැරෙනකොට බලන්න පුළුවන්. ප්‍රේමයෙන් තනුවේ මේ පුතා නොයදෝ කියලා සිංහයාට විදින්නේ පුතා ඇවිල්ලා රත් කිහිල්ලටම දෙනවා. වෙන කාටවත් ඒ වැඩේ කරන්න බෑ. ඔය අපි ප්‍රේම කරපු වස්තුවම තමයි අපිට ඒ වය දකින්නකොට පුදුමාකාර ඒකට කියන්නේ සියුසයිඩල් කියලා. ඒක නිකන් මාරාන්තික ගතියක් දැනෙන. බලන්නම බෑ. බැරිම නම් නිවන් දකින්න බෑ. ඒ සමේ තාම ආදරෙන් තාම සතුටින් වඩපු ඒ දරුවා Taman තුල මැරලා යනවා. නැත්නම් ඇලේ පොළ කුමාරිය හැමට කියනවා දරුවා වනේලාලා කොටන්නේ කියලා. කොහොම හිටින්ද? එතකොට ලොකු බණ්ඩ ඇදලා ගන්නකොට කපන්න හදනකොට දූවල ගිහිල්ලා අම්මගේ සාරි පොට එලිනවා අනේ අම්මේ කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ. තාම පොඩකින් අම්මත් මරනවා. මැද්දුම් බණ්ඩ ගියා මොකක්ද අයියා මේ අපේ අප්පච්චිට අප්සෙට් මම පෙන්නන්න ඔබට මැරණ හැටි. මම පන්සිල්පද කිව්වා වාසේ හරියට එක සැරින් ගහපන් කියලා ගහලයටත් කතා කරලා බෙල්ල තියෙනවා. ඊට වෙඩි අමාරුයි ප්‍රශ්වාසය ගෙවෙනවා දකින්න. ඊට වෙඩි අමාරුයි ආශ්වාසය ගෙවෙනවා දකින්න. ඒ වගේම අමාරුයි අපිට ඇති වෙන දේ හැමදේම මේ ගෙවෙන දකින්නයි බැරි ගෙවෙන එක නම් ගෙවෙනවා. ඉතින් මේ විදිහට රූප ධර්මයක තමුදේ වය දෙක දැක්කනම් ඊටදී උංගක් සීග්‍රයෙන් නාම ධර්ම ගෙවෙනවා ඇති වෙනවා සැර වැඩි. ඒක සාමාන්‍යයෙන් මම පිළිගන්නවට නෙමෙයි කියන්නේ දන්න දෙයක් විදිහට අභිධර්මයේ කියනවා රූප ධර්මයක් චිත්තක්ෂණ 17ක් ජීවත් වෙනවා නාම ධර්මයක් එක චිත්තක්ෂණ ඇති වෙන්නේ. ඒ තුල ඇතිවීම පැවතීම නැතිවීම තියෙනවා. ඒ නිසා අර කායනුපසනාව බලබලා ඉඳලා වේදනානුපසනාවට ගියාම මේ හැරලා මේ බලනකොට ගිහිල්ලා. ඉතින් ඒ නිසා සරුවචනසල කායනුපසනාව උගන්නලා ඒක හොඳට බාලාංශ පන්ති උගන්ලා කියනවා වේදනාසු සමුදය ධම්මානුපස්සීවා විහෙරති වේදනාසු වය ධම්මානුපස්සීවා විහෙරති වේදනාසු සමුදය වය ධම්මානුපස්සීවා විහෙරති. වේදනා කියන්නේ විඳීම් ශේෂ්ත්‍රය. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරමා ධාතුන් එක්ක සම්බන්ධ වෙන හැමදැනම විඳීම් ශේෂ්ත්‍රයක් තියෙනවා. අන්නේ විඳීම් ශේෂ්ත්‍රයේ අපි සැපට කැමති වීම තමයි මානවයාගේ තියෙන පාහර වැඩි. හැම ජීවත් වෙන සතෙක්ම සැපට කැමති. ඒක කියනවා ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා. ඉතින් අපි මේ අමුඩ ගහගෙන නටාගෙන යන්න හදන්නේ සැප විඳින්න. නමුත් සැප හා සමානව දුක තියෙනවා කොයි එකකටත්. බුදුරජාණන් වහන්සේටත් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සැපේ ඇතිවීම නැතිවීමත් බලනවා දුකේ ඇතිවීම නැතිවීමත් බලනවා. එහෙම කාට හරි පුළුවන් වුණොත් පරියන්ඛයක් කරන වෙලාවේ
මතුවෙන මේ සැප වේදනාව සහ දුක් වේදනාව දකින්න යාගේ 80%ක් විතර වෙලාව තියෙන සැපත් නැති දුකත් නැති අවස්ථාව. ඒක හරියට ඇවිදිනකොට පය වදින්න නැති කෑල්ල වගේ. ඔය තැප ගැන දුක ගැන කතා කරන හුඟ දෙනෙක් ඒක ගැන ඔළුවේ බැඳගෙන ඇඬුවට දවසේ වැඩි වේලාවක් තියෙන සැප දුක නෙවෙයි. සැපත් නැති දුකත් නැති. ඔන්න ඕකට තමයි කම්මැලි කියලා කියන්නේ. ඕකට තමයි පාළුයි කියලා කියන්නේ. ඕකට තමයි තනිකම කියලා කියන්නේ. ඕකට තමයි අසරණකම කියන්නේ. මොනවා වුණාද දන්නේ නැහැ. මම නිකන් රහෙන් අයින් කිරුවා වගේ විකාර જાති තියෙනවා. ඉතින් එතෙන්ට යනකොට සයිකියාට්‍රික් ප්‍රශ්න තියෙන කෙනාට මානසික අසහන තියෙන කෙනාට පිස්සු වැඩෙනවා. යාට තේරෙන්න පටන් ගන්නවා මේ වේදනා ශීර්ෂයෙන් බලන්න ගියාම මේ බොහොම පොඩ්ඩයි සැප වශයෙන් සහ දුක් වශයෙන් නම් කරන්න පුළුවන්. වැඩි ප්‍රදේශයක් තියෙන්නේ නැති එක ඒකට තමයි අපි බය. ඒ තමයි මේ තනිකන් දෝෂ කියන්නේ. කලු කුමාර දිෂ්ටිය කියනවා, තනිකන් දෝෂ කියනවා, පිරිත් කියනවා, බොලි නටනවා, තොවිල් නටනවා. මොනක්වත් දැනෙන්නේ නැහැ. අඩු ගානේ 3-4 දෙනෙක් කියලා තිබුණා. හරිම කරදරේ ස්වාමීන් වහන්සේ මේක තිබුණ ඔක්කොම කක්ක අයින් වෙලා තියෙනවා. දැන් කක්ක අයින් වෙච්චා හරිම පාළුයි. නැද්ද කක්ක පැකට් එකක් ගන්න එකක් කවුරු හරි මේකට පොඩ්ඩක් නිකන් ඉහෙන තියාගන්න හරි පොට්ටු තියන්න හරි කක්ක පැකට් එකක් නැති වෙච්චාම අමාරුයි. එකෙන් කියන්නේ එතෙන්ට යන්න අමාරු නෑ. ඔය ගියාම ඒකට තියෙන බීතිකාව, ඒකට තියෙන ඇලර්ජික් රියැක්ෂන් එක, ඒකට තියෙන ආසාත්මක ලක්ෂණ. ඒකයි බුදුදහම කියන්නේ ඔබ කැලියට ඵලයන්. කැලියට ගියාම කවුරුත් නෑනේ. ආදිශ්‍යයකට ගෙදර හිටියනම් ඔය සුරුට්ටුවක් හරි බිබී ඉන්න පුළුවන්. චුවින්ගම් කෑල්ලක් කපලා හරි එහෙම නැත්නම් පත්තරයක් බල හරි නවකතාවක් කියව හරි ටෙලි ඩ්‍රාමා බලලා හරි මොන හරි මගුලක් කර දැන් කැලියට ගියාට පස්සේ පාළු වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ පාළුව මේ නිවන් දොරටුවක් කියලා දන්නවනේ. loneliness ද aloneness ද කියන එක. ඉතින් මේ මානසික අසහන ආයත එක පේන්නේ තනිකම පාළුව වශයෙන්. නිවන් දකින්න කෙනාට පේන්නේ යකෝ යන්තම් දැන් හිත හිස්සුණයි කියලා. ඉතින් සරුවචනාංශේ කැලියේ තනියම ඉන්න වෙලාවක දේවතාවෙක් ඇවිල්ලා කියනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු සම්නිවේශේසු සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතං විය කියලා. මම ස්වාමීන් වහන්සේ බුදුහාමරට මේ කියන්නේ. මම කැලියේ ඉන්නකොට පක්ෂීන්නත් හඬලන්නේ නැති ඒ මධ්‍යම වෙලාවේ මහා භ්‍රාන්ත සද්දයක් මට ඇහෙනවා සාංශ පුදුමාකාර බයක් හට ගන්නවා කියලා. අදත් එක්කෙනෙක් දෙන්නෙක් කියලා තිබුණා නිදා ගන්න ගියාම මේ රැයයි සද්දයක් වගේ මොකද්දෝ එකක් එනවා. ඒක නිකන් සාමාන්‍යයෙන් පාළු වෙන හිතට තමයි එන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු සම්නිවේශේසු සනමාන බ්‍රහාරඤ්ඤං පීති සංජාතං විය කියලා. මාත් කැලේ ඉන්නකොට දේවතාවට කියනවා පක්ෂියෙක්ව සද්ද කරන්නේ නැති වෙලාවේ මහා ඒකට සනමාන කියලා කියන්නේ බ්‍රහාරඤ්ඤ. මට බුදුම සතුටක් ඇති වෙනවා මම විවේක උණයි කියලා. මට සතුටක් ඇති වෙනවා මම හුදකලා උණයි කියලා. මට සතුටක් ඇති වෙනවා මම විශ්‍රාම ගත්තයි කියලා. දේවතාවට ඒක නූල් වදින තරම් බයක්. දැන් නාකින්ට නාකිච්චයන්ට ඕගොනේ වෙලා තියෙන්නේ. දැන් බැලුවට මොනවාක්වත් පේන්නේත් නැහැ. කැටරක් ඇවිල්ලා එක දෙකට පේන්නේ. ඇව්වට කිව්වම මඩ වුණා කියනවා. දිවට රස තිබ්බට ඒක දැනෙන්නෙත් නැහැ. වම තිනකොට දකුණ යන්නේ. ඉතින් ඒතකොට කියන හරි සෞත්‍ති දුක්ඛ අනිච්චන් දුක්ඛං අනත්තං නැද්ද කිට්ටුක භාවනා මධ්‍යස්ථානයක් සාංශක ඉක්මන් ක්‍රමයක් නැද්ද නිවන් දකින්න කියලා ඒතකොට කෙලවෙලා ඉවරයි. ඉතින් එතකොට අයියෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දෙනවා කට්ටියට අල්ලපු ගෙදර මනසට කියලා දෙනවා. හැබැයි පෙන්කෙලින්න කාලේ දවල් පුංචි කාලේ අනේ අම්මේ ගිනි කසයට වැඩ. ඉතින් ඒ වගේ මේක දිහා මේ පාළුවට තනිකමට තියෙන බයට තමයි බුදුරජාණන්සේ හුදේකලාව කියලා නමක් දැම්මේ. ඒක සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් මේ සැප දුක නැති වෙලාවේ අපිට ඒක දැනෙනවා. ඒක නැති කරන්න තමයි අපි විනෝදාන්ත හදලා තියෙන්නේ. ගිහිගේ කියන ගිනිගේ තියෙන ඕන ඕකට. කිසිම වෙලාවකම පාළු වෙන්න දෙන්නේ නැහැ. මොකක් හරි එකකින් පුරවනවා. ඒකේ රූප බලන්න රූප වාහිනිය තියෙනවා. ශබ්ද අහන්න ශබ්ද වාහිනිය තියෙනවා. ගඳ දෙන්න විවිධ රටවල් වලින් නබු ගඳ සුවඳ ಜಾති තියෙනවා. දිවට රස දෙන්න ඉන්දියන් කෑමද, චීන කෑමද, ජපන් කෑමද, යුරෝපියන් කෑමද, ඉතාලි කෑම ඕන දෙයක් තියෙනවා. පස්සට විල්ලුද එක එක ಜಾති.
ඉඳ ගන්නද, සතපෙන්නද ඔක්කොම જાතින. ඉතින් එකක් නැත්තම් එකක් පෙරලා ඉන්නවා. ඉතින් මේ මනසට පාලුකම කියන්නේ දුප්පත්කම. පාලුකම කියලා කියන්නේ නැති බැරි එකේ දෙයක්. නමුත් මේ රජසපක් අතහැරලා රාජකුමාරයෙක් වශයෙන් හිටපු සිද්ධාර්ථ තාපසතුමා රම්මේසුරම්බේ සුබයි අතහැරලා මාලිගා ගිහිල්ලා දෙපරතිවුර එළලා ඇටේරියා කැලේක නිදාගෙන ඉන්නකොට බමුණෙක් ඇවිල්ලා අහනවා මේ සීතලේ මහානා උඹ සතුසේ නිදාගත්ත සුපසේ නිදාගත්තද කියලා. බුදුචානන්ස කියනවා බමුණ මාත් සුවසේ නිදා ගන්න අතර කෙනෙක්. ඒකට යා කන්ඩිෂන් කරන්නවක්වත් මැස් වෙලවන්නවත් මොකක්වත් නැහැ. ඉතින් අපි දැන් කියනවා බෑ එහෙම කරන්න බෑ අපිට මේ කැස්ස නැති වෙන්න ඕනේ මැස්සෝ නැති වෙන්න ඕනේ වැස්ස නැති වෙන්න ඕනේ භාවනා කරන්න කියලා. කන රත් වෙන්න ගහන්න ඕනේ කන් අඩියක් පැইলা යන්න. මේ බුදුහාමුදුරන්ගේ ගෝලියෝනේ අපි මේ. දෙනවට කමන්නේ නැහැ. ගත් තිබුණාට කමන්නේ නැහැ. නමුත් ඔය මොන දෙයක්වත් අවශ්‍ය නැහැ හිත හදාගත්ත විඤ්ඤාණය. ඒ හිත හදනවයි කියන්නේ වේදනාවක හට ගැනීම බලනවා අමාරි බලනවා. නැත්නම් වේදනාව කොටු කරනවා. මේ සැප මේ දුක කොටු කෙරුවොත් වැඩි වේලාවක් අපිට තියෙන භාවනා කරත් නැතත් නිවන් දැක්කත් නැතත් මොනක්වත් දන්නේ නැති වෙලාවක්. ඒකට අදුක්කම සුඛ කියනවා. ඒකට පොඩ්ඩක් එහාට යන්න ඉස්සෙල්ලා මම වචනයක් කියලා යනවා. දුක් වේදනාවෙත් තියෙනවා දත යුත්තක්. දුක් වේදනාව හැමදාම ඉවර වෙන්නේ සැපෙන්. සැප වේදනාව ඉවර වෙන්නේ හැම වෙලාවෙම දුකෙන්. ඉතින් කවුරු හරි මේ දරුවන්ට සැප දෙන්න හදනවයි කියලා කියන්නේ දුකෙන් හමාර කරන්න හදන්නේ වැඩි. කවුරු හරි දුක ඉල්ලනවයි කියලා කියන්නේ සැපෙන් හමාර කරන්න හදන්නේ. සැප දුක් දෙක නැති එක ධම්මදින්නාව කියනවා. ඒක දන්න මිනිහා සැපයි. මං ඉන්නේ දැන් අදුක්කම සුඛය කියලා දන්නවනම් සැපයි. පාළුව තනිකම කම්මැලිකම මුස්පීන්තුව නෙවෙයි ඒකට කියන්නේ. දන්නේ නැත්තම් දුකයි. ඉතින් මුළු මානවයම දන්නේ නැහනේ. කවුරුත් දන්නේ නැහැ. ඉතින් සයි වේදනානුපස්සී විරති ඒකට අර අවශ්‍ය කරන ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස සාමාන්‍ය රූප ධර්මයකට වැඩි තාම සියුම් ඊට උංගක් කැප වෙන්න ඕනේ. ඒ නිසා ඉස්ලාම කායනුපස්සනාව කරලා එකෙන් ඇතිවෙච්ච මේ ධර්ම දිගේ එකෙන් ඇතිවෙච්ච මේ ගැම්ම දිගේ තමයි අපි යන්නේ මේ හටගන්න දැනීම් ශේෂ්ත්‍රයට. ඒක විශ්වගතයි. ඒක දෙයයන්ටත් ඔච්චරයි බ්‍රහ්මයන්ටත් ඔච්චරයි. හිරගෙදර ඉන්න මිනිහට ඒක බොහොම විශ්වගත ධර්මයක්. ඒක දැනගන්නේ එක්කනයි ලෝකෙට ඕනේ උනේ. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අනික් ගුල්ලව දන්නේ නැති කාටවත් කියන්න බෑ. දැන් අපි කමඨාන් සුද්ධ කරන්න හදන්නේ මේ ඇති වෙච්ච එක කියන්න පුරුදු කරනවා. දුක් වේදනාවක් ආවා, සැප වේදනාවක් ආවා, මෙහෙම වුණා කියලා කියන්න පුරුදු කරන්ඩ භාවනා කරනට වැඩිය අමාරුයි. කවුරුත් දන්නේ නැහැ ඒක කියමනෙන් ශාසනය වැඩෙනවයි කිය. ඒක කියමනෙන් ලෝකේ සිසිල් වෙනවයි කිය. ඒක කියමනෙන් පරිසර දූෂණය අඩු වෙනවයි කිය. ඒක කියමනෙන් ඕසෝන් ලේයර් එක හීල් වෙනවා. අය කියන්න දන්නේ නැහැ. මොනවද අපි කියවන පොත්වල තියෙන්නේ. ඊට පස්සේ චිත්තානුපස්සී විහෙරති. අපිට ඇති වෙන මේ එක හිතවිලි ඒවට ප්‍රකල්පනා චේතනා ගොඩක් ಜಾති තියෙනවා. සාමාන්‍යයෙන් චිත්ත කියන එක අපි සංසන්දනය කරන්නේ චේතනත් එක තමයි. හැබැයි චිත්ත ධර්ම වල චේතනා කියන්නේ 52කින් එකක්. නමුත් චිත්ත කියන ධර්මයේ පෙන්වන්නේ 50 දෙනෙක් ඉන්න පන්ති කාමරයක් බලන ඉන්න ටීචර් මොනිටර් කෙනෙක්පත් කරනවා. ටීචර් නැති වෙලාවේ යා තමයි බලන්නේ. එතකොට මේ චේතනාව කියන්නේ චිත්ත ධර්ම වල මොනිටර් තමයි. ඒක අටුවාචාර්ය වංශයේ කියනවා වඩු පන්තියක් ඉන්නවා මහ වඩුව නැති වෙලාවේ එයා පත් කරලා යනවා වඩු නායකයෙක් එයාත් වඩුකම් කරන ගමන් අනික් අයට කියනවා මේ මෙෂර්මන්ට් එක බලපන් මේක ගාපන් මේක කොන වද්දපන් අර මේ කියලා චේතනාවත් චෛතසිකයක්. හැබැයි එයා අනික් අය හසුරුවනවා. ඉතින් ඒක අල්ලන්න ඒ චේතනාව කියන එක අල්ලනවා කියන චේතනාවලටම නමක් තමයි සංස්කාර කියලා කියන්නේ. අபிසංකාර අபிසංචේතන දෙකම එක වචන. දැන් අපි කයේ කායානුපස්සී විරති කියනකොට කාය සංස්කාරය ටිකක් අල්ලලා තියෙනවා. මේ කය හැතිරෙන හැටි. ඊට පස්සේ දැන් චේතනාවලට යනකොට නාම ධර්ම වල හැසිරීම පෙන්වනවා. ඉතින් අපි කොච්චරක් චේතනා වඩනවද කියලා බලන්න හිතාමතා කරන දේවල්. ඒ සේරම අකුසල්. අපි හිතාමතා කරන සියලුම අකුසල් කියපුවාම කට්ටියට වහකණ්ඩ හිතෙනවා. හැබැයි සබ්බේ සංඛාරා දුක්ඛා කියනකොට සාදු සාදු කියනවා. සීල සංස්කාර දුක්. සීල සංස්කාර කියන්නේ සීල චේතනා දුක්.
අපි චේතනාත්මක හුස්ම ගන්නකොට බලන කොච්චර වෙලා චේතනා නැතුව හිත පිට යනවද කියලා. කොච්චර වෙලා හුස්ම තේරෙන්නේ නැතුව යනවද කියලා. ඒ වෙලාවේදී මේ චේතනා නැහැ කියන එක තේරුම් ගන්නවා. වෙනකොට අපිට පේන්නේ පාළු ගතියක්, තනු ගතියක්, අතරන වෙච්ච ගතියක්. ඉතින් කවුරු හරි මේ සතිපට්ඨාන ක්‍රියාවත් කරන වෙලාවක මම භාවනාවක ඉඳලා තියෙනවා මම දන්නේ නැහැ. ඉඳගෙන හිටියක් දන්නේ නැහැ, මොකුත් නැහැ, වෙලාවත් මතක නැහැ, ඉරියව්වත් මතක නැහැ. ඉතින් ඒකට පුදුම විදිහට අද 4 දිනක් විතර කක්ක පැකට් ඉල්ලලා තිබුණේ. අන්න ඒක පුරවන්න. ඒකට මේ අල්සයිමර් කියලා කියනවා, එක එක රෙල්ල රෝග කියනවා. මේ මතක නැහැ වෙනවයි කිය. මතක තියෙන ඔක්කොම කක්කනම් අධ්‍යාපන කියන්නේ මොකක්ද? ඉතින් ඒකට නෙමෙයි අවුරුදු 6 ඉඳලා 26 වෙනකන් කොල්ලෝ කෙල්ලෝ නාස්ති කරන්නේ. මොනවද උන්ගේ ඔළුවේ ලියනවා. උක අමතක කරන්න ඊට පස්සේ. අනේ අම්මේ කෝවක දාලා වුණ කිරුවත් කරන්න බෑ. ඉතින් අපි කවදද දැනගන්නේ මේ චිත්තානුපස්සනාව කරගෙන යනකොට යේ ලෝකේ උපය උපාදානා චේතස අදිඨානා බිනිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද තබ්බ ලෝකේ අනබිරත සංඥා. අපිට එන චේතනා උපය උපාදාන අදිෂ්ඨාන චේතනා සේරම නැති තැනක් අර කායනුපස්සනාවේ කාය සංස්කාර නැතු වගේ මේ වගේ තැනක් ගැන බුදුරජාණන්සේ කතා කරනවා. එතකොට මං කිව්වොත් මගේ හිතේ මොකුත් නැහැ කියලා මේ හොරාගෙන්මයි පේන ඇහිලා. කියා කියනවා මගේ හිතේ මොකුත් නැහැ කියලා. නමුත් මූ තමයි ගහන හරියක් ගැට ගන්න. ඌ කියන ඕ මේ වෙලාව නම් මගේ හිතවිල්ලක් නැහැ. ඉතින් අපි හිතන ඇත්තම තමයි මූ කියන්නේ ඒකාන්තෙම පේනයක්ම තමයි කියන්නේ. මොන පිස්සුද පෙනේ නොපෙනේ. අපේ හිත කිව්වනම් මගේ හිතේ මොකුත් නැහැ කියලා එච්චර මුසාවක්. ඉතින් එමුනා ඒක හොඳ නම් කරපන් කියන එකයි තියෙන්නේ. ඇයි සාංශයෙන් වෙන්නේ මොකද සාංශයෙන් වෙන්නේ කියලා අහන්නේ මේ හොරාගෙන්මයි පේන ඇහිලා. ඉතින් අපි කවදද මේ වගේ මාතෘකාවක් අපේ ජීවිත කාලය තුල කතා කරන්නේ? කවදද අපි මේ වගේ දෙයක් ගැන සාකච්ඡා කරන්නේ? ඒක සම්පූර්ණයෙන්ම අපේ ජීවිතෙන් අයින් කරලා. නමුත් බුද්ධෝත්පාද කාලයක් නිසා අපි යම් ප්‍රමාණයකට කායනපසන වඩපු නිසා යම් ප්‍රමාණයට වේදනාවේ හට ගැනීම සහ නැතිවීම දැකපු නිසා අපිට බලන්න පුළුවන් මේ හිත නාස්ලනුවක් දාගත්ත මීහරකෙක් අරගෙන යන්න වගේ අපි ගෙනියන ගමන උදේ පටන් ගන්න වැඩවලින් 100ට කීයද කරන්නේ? හැන්ද වෙනකොට ජීවිතය අවසානයේ මොනවද ළඟා කරලා තියෙන්නේ? එක්කත් මොකක්වත් ලැබලා නැහැ. ලැබපු කිසි දෙයක් මරණයෙන් එහාට වැඩකට නැහැ. ඉතින් වගේ විකාරයක් මේකේ තියෙන කිසිම එකෙකුට න්‍යාය පත්‍රයක් නැහැ. න්‍යාය පත්‍රය දාපු හැම කෙනාම පරාදයි. ඒ මොකද මේ චේතනා නිසා සංස්කාර නිසා. ඉතින් ඒක දැනගන්න ඉස්සෙල්ලා සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියලා වෙනම ධර්ම පහක් වඩා ගන්න කියනවා. වඩාගෙන ඒ ධර්ම පහෙන් යන්න හදන්න කියනවා මේ චේතනාව මාව ගෙනියන හැටි. ඒක අල්ලන්න තියෙන ලේසි ක්‍රමයක්. මම මේ ලේසි කරලා කිව්වට ඒක ලේසි නෑ. මතුවෙන දකින අහන හැම දෙයක් එක්කම මනාපමනාප පහළ වෙනවා. කිසිම වස්තුවක් අපේ විශේෂේෂ්ත්‍රයට එන්නේ නැහැ මනාපමනාප පහළ නොවේ. රුචි අරුචිකම් පහළ නොවේ. ඉතින් අපිට පුළුවන් නම් භාවනාදී ඉහළ මට්ටමේදී මේ සද්දයක් ආවත් වේදනාවක් ආවත් කිනිතුල්ලෙක් ආවත් රාගයක් ආවත් ද්වේෂයක් ආවත් ඒකට තියෙන මනාපමනාප දෙක බලන්න. ඒකට චේතනාව කැමති නැහැ. ඒක නිසා කියනවා අහනකොට හරි මේක ආවා ඒක ගියා අරක ආවා මේක ආවා ඒ අතරතුර උඹට මනාපමනාවේ කොහොමද ආවේ කියලා බැලුවොත් කිසි කෙනෙකුට එහෙම සපෙලා උත්තර දෙන්න බෑ. බැරිම නෑ. හැබැයි ඒකට ලෑස්තිලා ගියොත් චේතනාවල් දිහා බලන්න ගත්තොත් ඒක සියදීනස ගැනීමක් වගේ කියලා කියනවා ෆිලොසොෆි වල. ඒක එපිස්ටමොලොජිකල් සියුසයිඩල්. මොකද ඒකටනේ මෙතෙක් කල් අපි මේ රට රාජ්‍ය දිනාගෙන සිංහලයෙක් වෙලා බෞද්ධයෙක් වෙලා මිනිස්සෙක් වෙලා ගෑණියෙක් වෙලා මිනිහෙක් වෙලා ඔක්කොම කරගත්තේ. දැන් එන වේදනා එන චේතනාවේ මනාපමනාප දෙක නැත්නම් චේතනා මනාපමනාප දෙකම එකයි. ඕක බලන්න ගියොත් දැන් බලන මිනිස්සයයි වෙන සිද්ධියයි අතර විශාල පරතරයක් ඇති වෙනවා. විශාල පරතරයක් ඇති වෙනවා. නිකම් මම මැරිලා මම මගේ මරණයට සම්බන්ධ වෙනවා වගේ. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං ඕපසමෝ සුකෝ කියලා මම්ම වටාත්තක් කරගෙන මගේම මිනිය ගාව ඉඳගෙන
මම්ම කියනවා ඉතින් උපදින සියල්ලම එහෙම තමයි අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝක උපදිනවා මරණ තමයි. uppajjitva niruජ්ජಂತಿ තේසං ූප සමෝසුකෝ. මේ ඉපදීම මැරීම දෙකේ හැමාරේ තමයි ගන්න තියෙන්නේ. ඉපදිනවා මරනවා කියන්නේ මොකද්ද? මනාපමනාප දෙකේ ඉපදීම මැරීම. ඉතින් මම හිතනවා අද මේ දවසට ඇති කියලා ධර්ම දේශනා අපි බලමු. ඊට පස්සේ ධම්මානුපස්සනාදිගේ ගිහිල්ලා මේක සාක්ෂාත් කරන්නේ කොහොමද කියලා. ඒක තමයි කියන්නේ සතිපට්ඨාන ගාමිනී පටිපදංච විදේශිසාමි. ඒක තමයි අපි මේක ජීවිත පරිත්‍යාගයෙන් කරන්න යන්නේ. ඒ නිසා සියලු දෙනාටම මේ කරගෙන ගිය වැඩේට ගොනුවක්, සිටියමක්, මාර්ගෝපදේශකත්වයක් සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නැත කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා